ශිෂ්‍ය විවාදයක් කියලා කියන්නේ කණ්ඩායම් දෙකක් මේ විදිහට දෙපැත්තකට වෙලා යෝජකයන් ප්‍රතියෝජකයන් විදිහට බෙදිලා මාතෘකා දෙකක් නිවැරදි බව තහවුරු කරන්න තර්ක කරනවා විවාද කරනවා. ඔය පුංචි දුවලා පුතාලා සමහරක් විට ඒක දැකලා නැතුව ඇති. ඉතින් අද දවසේදී අපි මේ වගේ විවාදයක් තමයි මේ දුවලා පුතාලාට දකින්න සලස්වන්නේ. විවාදය කියලා කියන්නේ ඕගොල්ලන්ට තර්කය කියලා කියන්නේ ආදරණීය දුවේ පුතේ ජීවිත කාලෙටම බොහෝම වැදගත් වෙන දෙයක්. ඕගොල්ලෝ හැම තීරණයක්ම ගන්න ජීවිතේ හිතලා බලලා හිතෙන් තර්ක කරලා. ජීවිතේ පුරාවටම ඕගොල්ලෝ ජීවත් වෙන්නේ තර්කයක් එක්ක. මොකද්ද හොඳ මොකද්ද නරක කියන එක. එතකොට ඒ විදිහට තර්ක කරලා ඕගොල්ලන්ට තීරණ ගන්න ජීවිතේට මේ වගේ තරඟාවලියක් බලන එක මේ වගේ තරඟාවලියට සහභාගී වන එක ලොකු අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන විදිහට තර්කයම විතරක් නෙවෙයි හැම දෙයක්ම පිළිගන්න හේතුව ඒක විවාදේ කරන දුවල පුතාලට මුලින්ම කියන්න ඕන. අපේ හාමුදුරුවනේ කාලාම සූත්‍රයේදී තර්ක හේතු කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා තර්කය නිසාම කිසිම දෙයක් එහෙම පිටින්ම පිළිගන්න එපා කියලා. නමුත් අපේ තථාගතයන් වහන්සේ දුවේ පුතේ සමහරක් වෙලාවට ඒ කාලේ හිටපු විවිධ මතදරපු අය ඇවිල්ලා උන්වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තර්ක කරා අපේ ධර්මයේ ගැන. හැබැයි අපේ තථාගතයන් වහන්සේ අය තර්කයෙන් පරාජය කරලා දමනය කළා. තර්කයේ බුදුහාමුදුරුවෝ එකා කියලා තියෙනවා. හැබැයි තර්කය බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා තර්ක කරනවා කියන එක නැත්තම් ඔයගොල්ලෝ කාත් එක්ක හරි වචන වලින් ගැටනවා කියන එක බොහොම පරිස්සමින් කරන්න ඕන කටයුත්තක්. ඉතින් අද දවසේ අපි බලමු එක මේ අයියලා අක්කලා කොහොමද පරිස්සමෙන් කරන්න කියලා. එහෙනම් පළවෙනියෙන්ම විවාදය ආරම්භ කිරීමට පෙර මම ඉතාමත් ගෞරවයෙන් යුතුව පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අපේ නායක හාමුදුරුවන්ට වචන ස්වල්පයක් කතා කරන්න අපේ දුවදරුවන් වෙනුවෙන් මේ විවාදය සම්බන්ධ. මේ අවස්ථාවේ වැඩ සිටින අපේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය මණිපුරී ශිෂ්‍ය මුරගල්ලේ අශ්වංශ පුණ්‍යාන්දුවන් වහන්සේ ඒ වගේම දහම් පාසලේ ජීව ප්‍රධාන ආචාර්ය ප්‍රියංක සංගන්ධ දීපු මහත්මයා ඒ වගේම අපේ මණ්ඩලයේ සියලුම ආචාර්යවරු මෙතන ඉන්නවා. ඒ වගේම අපේ චන්ද්‍රනිසල් ඒ මණ්ඩලයේ නියෝජනය කරන කෙනෙක්. ඒ වගේම විශේෂයෙන්ම අපේ සීලසුමන විද්‍යාත්මක මහා පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති සුමිත් ප්‍රේමලාල් මහත්මයා ඒ වගේම දැනට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අපේ දහම් පාසලේ හිටපු ශිෂ්‍යයෙක් වන ඒ වගේම මේ සපුසන්දලී දියණියවත් තාම කරුණාවෙන් සිහිපත් කරනවා. දහම් පාසලේ අද දවසේ යොදාගෙන තිබෙන්නේ විවාද තරගයක්. යෝජක සහ ප්‍රතියෝජක පිළිතුරු වලින් යෝජක සහ ප්‍රතියෝජක වශයෙන් පිළි දෙකක් බෙදලා කාලානුරූපී මාතෘකාවක් කේන්ද්‍ර කරගෙන මේ විවාදයක් පවත්වනවා. මේ විවාදය මේ දහම් පාසලේ පල්ලෙහාන් ඉන්න දරුවන්ට ඒ වගේම ඔයයන්ටත් මේ පොයිකාටත් යම් කිසි දෙයක අවබෝධයක් ඇති වෙනවා. දෙපාර්ශ්වයක් එකක් මාතෘකාවක් අරගෙන කණ්ඩායමක් කියනවා මේකෙන් තමයි හරි මේක තමයි වැරදි. තව කණ්ඩායමක් කියනවා ඒක තමයි වැරදි මේක තමයි හරි කියන එක. මේ චමිදු අපේ මේ ගුරු මහත්මයා සඳහන් කරපු කාරණාවක් තමයි අර බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේ දේශනා කළා තර්ක හේතු තර්කේ භාවිතයට ගත්තා. බුදුහාමුදුරුවෝ තර්කේ භාවිතයට අරගෙන මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒකෙන්ම බෑ මේක කරන්න. ඒතර බුදුහාමුදුරුවෝ කිව්වේ ඉමේ ධම්මා අකුසල ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤු ගරහිතා. ඒ කියන්නේ යම් කිසි කාරණාවක් දැන් අපි හිතමුකෝ ලෝභකම කියලා. ලෝභකම හොඳයිද නරකයිද? ඔව්.
එතකොට බුදුහාමුදුරුවෝ මේක අහන පුතා කාලාමවරුන්ගේ. කාලාමවරුන්ගේ ස්වාමීනි ලෝභකම හොඳ නැහැ. ලෝභකම හොඳ නැහැ. එතකොට ඔබට ඒක හොඳ නැහැ කියලා වැටහෙනවා නම් ඒක අකුසල් කියලා කියනවා. ඊට පස්සේ ලෝභකම විඤ්ඤු ගරිතයි නුනත්තන් විසින් ඒක අප්‍රසාදයට ලක් කරනවා. ඒ වගේම තමයි ඒකේ කුසල සාගත බවක් නැහැ. ඉතින් ඒ නිසා එහෙනම් ලෝභකම අපි අයින් කරන්න ඕනේ. එතකොට යමක් අරක කරලා අරමේව කරලා විශ්වාස කරගෙන ප්‍රේම ඇවිල්ලා අපි ජයග්‍රහණය කරා කියලා ඒක දිනන්නේ නැහැ. ඒ ගුණ කරපු දේ මේක පාපයට බරද මේක කුසලයට බරද නුනත්තන් විසින් මේක ප්‍රශංසා කරනවද ඊළඟට මේකේ සාධාරණ බවක් තියනවද මේ ඔක්කොම හිතලා තමයි යම් කිසි දෙයක් පිළිගන්න කියලා කියන්නේ. එතකොට තර්කයෙන් හැම දෙයක්ම පිළිගන්න බෑ අපිට. අන්න අර වගේ තවත් දේවල් වලට ලඟු කරලා සාධාරණ බවක්, ධාර්මික බවක්, ආගමික පසුබිමක්, කර්ම විපාක සම්බන්ධ මේ සියල්ලක් බලලා තමයි ඒක පිළිගන්න කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ තර්ක කරලා යම් යම් බමුණන්ගේ මත ඛණ්ඩනය කරලා ඒකේ තියෙන නිවැරදි භාවය පෙන්වුවා. දැන් මේ කාරණා දෙකම වටිනවා. සදාචාරයත් වටිනවා, නීතියත් වටිනවා. මේ කාරණා දෙකම සාධාරණයි. මේ කාරණා දෙකෙන්ම මේ නිහි පිට ඉන්න මේ මිනිස් මහා සමාජයට ලොකු අර්ථයක් සිද්ධ වෙනවා. සාධාරණත්වයේ ලොකු අර්ථයක් සිද්ධ වෙනවා, සදාචාරයේ ලොකු අර්ථයක් සිද්ධ වෙනවා. ඒ වගේම නීතියෙන් පවා ලොකු අර්ථයක් සිද්ධ වෙනවා. එහෙනම් එකම වටිනා කියන කරුණු කාරණා දෙකක් කණ්ඩායම් දෙකක් අරගෙන මේක ගස්තනය කරනවා. එතකොට ඒ තුලින් ඇති වෙන වඩාත් නිවැරදිව වචන භාවිතා කරන ඊළඟට වඩාත් නිවැරදිව කරුණු ඉදිරිපත් කරන ඊළඟට තර්කයට ගැළපෙන විදිහට කරුණු ඉදිරිපත් කරන කොටසකට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි මේ දහම් පාසල ආරම්භක කාලයේදී අපේ මේ චමින්දු විසල් මේ අද හොඳ මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරන දහම් පාසලේ ආචාර්යවරුන් කටයුතු කරන මේ ළමයින්ගේ මේ ශිෂ්‍ය මාමක අවදී මට හොඳට මතකයි. එතකොට හොඳට මේ වගේ විවාද තරඟ වලට ගිහිල්ලා ඊළඟට කතික තරඟ වලට ගිහිල්ලා මේ දහම් පාසල ගොඩාක් ප්‍රසිද්ධ වුණේ බුද්ධ සිරියේ ඉන්නේ මහා කතිකයෝ කියන එක තමයි. ඒ කියන්නේ එතකොට මේ දහම් පාසල තරඟ ඒ කියන්නේ විවාද වලට ගොඩක් කට්ටිය ආවේ නේ අපි ප්‍රසිද්ධ ඒ කියන්නේ විවෘත තරඟ තිබ්බත් එහෙම එන්නේ නැහැ ලේසියෙන් කෙනෙකුට. හොඳ කතික කණ්ඩායම් ටිකක් මේ දහම් පාසලේ හිටියා. එතකොට වර්තමානයේ නැවතත් ඒ පුනර්ජීවය ලැබමින් මේ පහළ වෙන මේ දූ දරුවෝ ටික ඇත්තටම දහම් පාසලට ලොකු අභිමානයක් ලොකු ගෞරවයක් අපේ දරුවන්ට ආශිර්වාද කරනවා. ඒ නිසා මතක තියාගන්න මේකෙන් දැන් මේවා කරනකොට ඔයාලට තියෙන පුංචි මනසක්. එතකොට මේ විවාද කරාන් පස්සේ සමහරලාට පුටි බැට ජීවිත කාලෙම හතුරු වෛරොක්කාරී විදිහට වෙන් වෙනවා. සමහර තැන්වල. ඉතින් ඒ නිසා අපි එහෙම නැහැ. අපි මේ යම් කිසි මාතෘකාවක් එකම දහම් පාසලේ එකම ගුරුවරුන්ගේ ආවාසය ලැබමින් ඉගෙන ගන්න මේ දූදා පිරිසකට මේ අපි කාලානුරූපීව දෙන මාතෘකාවක් ඇත්තේ. මේවා ගොඩාක් අපි අර එහෙම වෙන් වෙන්නේ අපි පන්තියේ ළමයි විදිහට වෙන් වෙන්නේ නැහැ. එක දහම් පාසලේ ළමයි විදිහට අපි වෙන් වෙන්නේ නැහැ. මේක මාතෘකාවක් අපි ඉතාමත් හොඳින් සාකච්ඡා කරනවා විවාදයක් කරනවා. ඒකෙන් අපි ඇත්තටම අධ්‍යාපනික මේ මානසික සතුටක් අපි ලබනවා මේක. අන්න එතනට අපි එන්නේ. එහෙනම් අපි මේ වැඩිම නම් මේක දිග්ගස්සන්න යන්නේ නැහැ. අපි දැන් අවශ්‍ය කරන කාලය සකස් වෙලා තිබෙනවා. එහෙමනම් එයා අපේ විනිශ්චය මණ්ඩලයේ භාරව කටයුතු කරන සුනිල් මහත්මයා ඒ වගේම සප්පුසන්දලි පියවිය ඒ දරුවන්ට අපි ආශිර්වාද කරමින් කටයුතු කරමින් මේකට අපි ආරම්භයක් ගන්නවා සීමා. නමස්කාර පූර්වක ස්තුති අපේ නායකවරුන්ට. තින්නගෙන දුරාචාරයේ අශිෂ්ටත්වයේ හිංසනයේ දූෂණයේ
තෝතැන්නක් බදු පුරා රටක 2500 වසරක් තිස්සේ දහම් දෙසුවත් බණ පදයක් නොරකින සිල් පදයක් නොරකින ම්ලේච්ඡ මිනිසුන් කලක් වෙත මානව සංවර්ධනයට මූලික වන්නේ සදාචාරය යන කාලෝචිත උත්තරීතර වූ මාතෘකාව යටතේ විදග්ධ කතිකාවතක පළමු අඩහැරයගෙන හැර දක්වන්නට අවසරයි ගරුවියතුනේ. ප්‍රථමයෙන්ම මා ප්‍රස්තුතය ඛණ්ඩනය කරන්නම් පියවර දෙකක් ඔස්සේ. ප්‍රථම ඛණ්ඩය නම් මානව සංවර්ධනය කියන්නේ මොකක්ද? සරලව කියන්නම් ගරුවියත් බුද්ධිමතුනේ, පුද්ගලයෙකුගේ දැනුම, ආකල්ප, කුසලතා ඇතුළු සෑම ශේෂ්ත්‍රයකම ඇතිවන පෞෂ වර්ධනයට තමයි මානව සංවර්ධනය කියලා කියන්නේ. දෙවන ඛණ්ඩය නම් මානව සංවර්ධනය මූලික වන්නේ කුමක්ද? ගරුවියත් බුද්ධිමතුනේ, මානව සංවර්ධනයට මූලික වන්නේ සදාචාරයයි. චේතනා, තීරණ සහ ක්‍රියාවන්හි නිසිලස වෙන්කර හඳුනා ගනිමින් නුසුදුසු ඒවා වෙන් කිරීම අපිට සදාචාරය කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් කාලෝචිත උත්තරීතර මාගේ ප්‍රස්තුතය නැවත මතක් කරන්නම්. මානව සංවර්ධනයට මූලික වන්නේ සදාචාරයයි. සදාචාරය පදනම් කරගනිමින් සංවර්ධිත පුද්ගලයා අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව මේ වෘක්ෂය ඇසුරින් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ගරුවියත් බුද්ධිමතුනේ, වෘක්ෂයක ගහක පැවැත්ම තීරණය වන්නේ එහි මූල පද්ධතිය ශක්තිමත් වුණාම. මූල පද්ධතිය ශක්තිමත් වෙලා ඒ කඳ ශක්තිමත් වෙනවා නම් ඒ ගහ ඉතාම පුෂ්ටිමත් ලෙස කටයුතු කරනවා. ඒ වගේ තමයි මේ තියෙන සිරිත් විරිත්, ආකල්ප, යුතුයකම්, අධ්‍යාපනය, සාර ධර්ම, ආගම, සංනිවේදනය, නීතිය, මේ පෞල කියන අංග තුලින් තමයි අපිට සදාචාරය නිර්මාණය වෙන්නේ. මේ සදාචාරය ඇතුලේ තමයි සංවර්ධිත සමාජයක් ගොඩනැගෙලා සංවර්ධිත මානවයෙක් බිහි වෙන්නේ. ඉතින් කරුවියත් බුද්ධිමතුනේ, සිරිත් විරිත් තිබූ පැමණින් පුද්ගලයා සංවර්ධනය වෙන්නේ නැහැ. ආකල්ප තිබ්බ පමණින් පුද්ගලයා සංවර්ධනය වෙලා තියෙන්නේ නැහැ. යුතුයකම් ඉටු කරා පමණින් පුද්ගලයා සංවර්ධනය වෙලා තියෙන්නේ නැහැ. මේවා තනිව ගත්තම මේ එක් අංගයකින් වමනක් පුද්ගලයෙක්ව සංවර්ධනය වෙන්නේ නැහැ බුද්ධිමතුනේ. ඒ වගේම තමයි උදාහරණයක් වශයෙන් ගත්තම මේ නීතියනුත් එහෙම වෙන්නේ නැහැ. ඒ පිළිබඳව වඩාත් තහවුරු කරන්න ග්‍රීක විශාරදයෙක් වෙච්ච තර්කණයේ පියා වශයෙන් හඳුන්වන ඇරිස්ටෝටල් නැමැති දාර්ශනිකයාම කියනවා නීතියේ පදනම සදාචාරය කියලා. ඉතින් බුද්ධිමත් වියතුනේ, මේ නීතියේ පදනම සදාචාරය නම් මේ සදාචාරය ඇතුලින් තමයි සංවර්ධිත සමාජයක් ගොඩනැගෙන්නේ. ඒ පිළිබඳව වඩාත් තවත් තහවුරු කරන්නට නීතිය කියන්නේ මූලික සදාචාර මූල ධර්ම තුලින් නීතිය ගොඩනැගෙන බව ශ්‍රීමත් ජෝන් සල්මන් නම් නීතිඥ පවසනවා. ඉතින් කරුණා බුද්ධිමතුනේ, එතකොට මේ නීතියනුත් කරන සදාචාරය ඇතිකරන්නේ. මේ සදාචාරය ඇසුරින් තමයි සංවර්ධිත පරිසරයක් ගොඩනැගෙන්නේ. ඒ සංවර්ධිත පරිසරය තුළින් සංවර්ධිත මානවයෙක් ගොඩනැගෙන්නේ. ඉතින් ඒ අනුව පැහැදිලි නේද? තනිව ගත්කම සංවර්ධිත පුද්ගලයෙක් ගොඩනගන්න නීතියට බැරි බව. ඉතින් එසේනම් මානව සංවර්ධනයට තනිව ගත්කම නීතියේ සංවර්ධන පුද්ගලයා බිහි කරන්න බෑ කියලා කියන්නේ අපේ පණ අපිටම නැකී යන ක්‍රමයක් බවට පත් වෙනවා. ඉතින් අපි තාම පසල් දරුවන් වශයෙන් දන්නවා කොසල් රජතුමාගේ පුත්‍රයා ගැන. එදා ඒ විදුදේව කුමාරයව තමන්ගේ පියා යහමකට ගත්තේ නීතිය ඇතුළේද නෑ නේද බුද්ධිමතුනේ. එදා විදුදේව කුමාරයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් තමයි එදා විදුදේව කුමාරයා යහපත් කුලයේ බාරපත් වෙන්නේ. අච්චර රජතුමාගේ නීතිය තිබුණත් එදා සංවර්ධනය කරන්න පුළුවන් වුණා නෑ නේද සහෝදරයනි. ඉතින් අලුත් ගමක් ගැන සිටීම ගඩුවම්ගේ වරදන උඹට එළට අධිකරණයේ නීතිය සහ විමුක්තිරංග. ඉතින් මම ප්‍රතිවර්තී සහෝදරවරු කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ පිළිබඳව අපූර්ව විග්‍රහයක් කරන්න තියෙනවා. ඉතින් එක බෑර විඳ ධම්මන හද මේ සමාජයේ ස්ථාපිත කරන්නේ මානව සංවර්ධනයට මූලික වන්නේ සදාචාරයයි. සදාචාරය කියන්නේ පුද්ගල පද්ධතියක්. මේ පුද්ගල පද්ධතිය තුළින් තමයි තවම විසින් ඇති කරගන්න මේ සදාචාරයයි යහපත් කුලෙදී පිළිගන්නේ. එසේනම් විවාහ කරනම් පදන්නම් ඔබ තමයි සම්මාන. නිරන්තරාදුරෙන් අඳුරන
සාර්ථකත්ව නිහඬව බලා සිටනවා වෙනුවට අවැසි තැන නිසිලෙසට යමක් පැවසිය යුතුයි ඔබට දල්වන්න නැන පහන් සෑමදාම එකලෙසට ඉතින් අවසරයි ගරුතුමේ මාගේ කාලෝචිත වූ උත්තරීතර වූ ප්‍රස්තුතේ වෙත කියමන් කිරීමට මාගේ කාලෝචිත වූ උත්තරීතර වූ ප්‍රස්තුතේ බවට පත්වන්නේ මානව සංවර්ධනයට මූලික වන්නේ නීතිය යන්නයි අවසරයි ගරුතුමේ පළමුවෙන්ම අපගේ පදනම් පැහැදිලි කරන්නම් මෙන්න මානවයා මෙන්න නීතිය මෙන්න දියුණුව අප ප්‍රථමයෙන් පැහැදිලි කරන ආකාරයට අපේ මානව සමාජය පාඩපාඩින් දක්වලා තියෙන්නේ ඒ මිනිසාගේ අදහස් විවිධ යන්නේ එදා අප අමාමෑණි ලෝක බුදුරජාණන් වහන්සේද උන්වහන්සේගේ දේශනාවල දේශනා කරනු ලැබුවා මානවයා විවිධත්වයෙන් යුතුයි කියලා ඒ වගේම මානවයාගේ සිතුවිලි එකිනෙකට වෙනස් ගුණාංග ආකල්ප ඒ සියල්ලම එකිනෙකට වෙනස් වෙනවා සමහර පුද්ගලයෙක් ධර්ම පුද්ගලයෙක් වෙන්න පුළුවන් සමහර පුද්ගලයෙක් අහිංසක පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියන්නේ ඒ හේතෙන් අපිට පැහැදිලි වෙනවා මානවයා සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් පුද්ගල කණ්ඩායමක් කියලා එසේනම් මා නීතිය පිළිබඳව පැහැදිලි කරන්න ගරුතුමේ අපගේ පදනමේ මේ නීතිය ගැන කතා කරන විට මම ඉස්සෙල්ලා පැහැදිලි කරන ආකාරයට සංවර්ධනයේ ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ නීතියයි. මෙන්න මේ නීතිය මගේ ආර්ථිකයේ දියුණු වෙනවා. මානවයා ආරක්ෂා වෙනවා. නිවැරදි ප්‍රතිපදාවක් ඇති වෙනවා. ඒ වගේම සමාජිකවාස්තක් සුරකින්නද මෙම නීතිය මගේ විවාහයක් ඇති වෙනවා ගරුතුමනි. ඒ විතරක් නොවේ දැන් මම හැරෙන්නම් ආර්ථිකයේ දෙසට ආර්ථිකය ගැන කතා කරද්දී ගරුතුමනි මානවයා පාලනය කරද්දී හැම ආයතනයකටම නීතියක් ඔවුන්ගේ ප්‍රමුඛත්වය ලබා දෙන්නේ මෙන්න මේ නීතියද. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් අප දහම් පාසලේ අපගේ අපි පළදින පාවාහන් පිළිවෙලට ගලවන්න ඕන කියලා නීතියක් තියෙනවා. උදෑසන 7:30ට පෙර දහම් පාසලට පැමිණිය යුතුයි කියලා නීතියක් හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දහම් පාසලේ පමණක් නොවේ පාසලේද සමාජයේ නිලැඳුම පිළිවෙලකට හදාගෙන මොණ්ඩ රැව් කපලා පාසලට පැමිණෙන්න ඕන කියලා ඒ ආයතන වලින් ඒ නීති පද්ධති හදලා තියෙනවා ගරුතුමනි. ඒ මන්ද ඒ ආයතන ගන්නවා ඒ නීති මගින් සමාජයේ දියුණු වීමට හැකියාව සමාජයේ මානවයා දියුණු වන බව ඒ ආයතන දන්නවා ගරුතුමනි. එසේනම් මා හැරෙන්නම් ආර්ථිකයේ දෙසට ආර්ථිකය ගැන කතා කරද්දී අද ලෝකයේ අද මානවයා විවිධාකාර අදහස් නිසා නොයෙක් මැටකැටුම් ඇති වෙනවා. අද සමාජයේ මිනිසා උදර පසුපස පසුරුවෙකුගේ වේගයෙන් ගමන් කරනවා. ඒ විතරක් නොවේ ගරුතුමනි. අද මානව ඝාතනය අද සමාජයේ මානව ඝාතනය කියන එක මිනිසුන්ට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මානව ඝාතනය සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. සදාචාරයෙන් මේ දේ කරන්න පුළුවන් නම් අද අපේ රටේ මානව ඝාතන සිදු වෙන්නේ නැහැ. මොකද අපේ රටේ සදාචාරය හොඳටම තියෙන්නේ ඒ ගරුතුමනි නීතිය මගින් මේ පිළිබඳ මේ සමාජයේ මානව ඝාතනය පිළිබඳ නීති හදලා තියෙනවා. ඒ නීති මගින් ඒ වැරදි කරන පුද්ගලයන්ට දඬුවම් දෙන්නත් කටයුතු කරලා තියෙනවා. අපි ඒ නීති නිවැරදිව පිළිපදිමින් කටයුතු කරනවා නම් අපිට පුළුවන් මේ මානව ආරක්ෂාව හොඳින් තවදුරටත් මානවයා සංවර්ධනය කරගෙන යන්න. මා දැන් හැරෙන්නම් අපගේ ප්‍රතිවිරුද්ධ මාතෘකාව පැත්තට. සදාචාරය ගැන කතා කරන විට තමාගේ ආධ්‍යාත්මයේ යහපත් වීම. ඒ විතරක් නොවේ තමා දැහැමි පුද්ගලයෙකු වීම. තමා නිර්වාණය අවබෝධ කර ගැනීම. ඉතින් ගරුතුමනි මේ තමාගේ ආධ්‍යාත්මික යහපත් වීම ගැන කතා කරද්දී මෙතෙන් සදාචාරය මගින් සිදු වෙන්නේ තනි පුද්ගලයෙකු සංවර්ධනය වීමක් පමණයි. ඒ අපි කතා කරන්නේ මානව සංවර්ධනය ගැන. ඒ කියන්නේ සමූහයක් කොහොමද සංවර්ධනය වන්නේ කියලා. උදාහරණයක් ගත්තොත් නිර්වාණය. කෙනෙකුට පන්සිල් රැකලා හොඳින් ශ්‍රද්ධාවෙන් යුතුව කටයුතු කළොත් නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. ඒ එක් පුද්ගලයෙකුට පමණයි නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වෙන්නේ. පුද්ගල සමූහයකට බෑ නිර්වාණය අවබෝධ කර ගැනීමට. එහෙනම් මම
මගේ කතාව අවසන් කරනවා. හෙට දිනයක අලුනළු දෙක අලුත් ලොවට එවි බලන අද පරපුර වෙනුවෙන් මම හෙට දිනයක නව ගමනට තපන පළමු පියවරගෙන එන්නට එක් වන්නයි ඉතින් යන්නට හෙට ලෝකයේ වෙත ඉතින් නිහඬ වන්නේ මම දිගු ගමනක පෙරමුණකින් විශ්වයම ඥානය කරන ශිල්ප දක්ෂිලාවක විහිතොර පාමුල සිට අසරක මන් සලකුණු නොදෙන වන්මත්ත සැරිසරන්නා වූ ප්‍රතිවාදීන් වෙත නායකයාට අනුගත වෙමින් සත්‍යයේ මන් පෙත්වල කර දීමට අවසරයි කරුයත් බුද්ධිමත්නි මිනිසා ඉපදෙන විට මේ ලෝකය ගැන කිසිදු දෙයක් ගැන කිසිසේත්ම අවබෝධයක් නැහැ. කරුවත් බුද්ධිමත්නි මිනිසාගේ පැවැත්ම පවුල සමාජය ආගම ආකල්ප දැනුම මේ ආදී කරුණු තුලින් මානවයාගේ මූලික අඩිතාලම කොට නැගෙනවා. ඒ වගේම තමයි මානව සංවර්ධනයට සදාචාරය මූලික වන්නේ. කුඩා කල සිටම මානවයාට තම පවුලෙන් ලබා දෙන එක්වීම තම ආගම තුලින් ලබා දෙන මෙහෙවර අන්තර්පුද්ගල සම්බන්ධතා ඔස්සේ මානවයාගේ කුඩා කල සිටම සදාචාරශීලීව වර්ධනය වෙනවා. ඉතින් ගෞරව බුද්ධිමතුනි මේ සදාචාරය කියන්නේ මානවයා තුලින්ම ගොඩනැගිය යුතු කරුණක්. ඉතින් ගෞරව බුද්ධිමතුනි අප ලංකාවට විහිළු හිමියන් ධර්මයේ රැගෙනාවත් සමගම ගස් අපගේ අතීත මුතුමිත්තන් ගස්කල් වලට වන්දනාමාන කරා වෙනුවට අපේ වර්තමානයේ වන විට මිනිසා සදාචාරශීලීව එය එක් ස්ථානයක් තෝරාගෙන බුදු පිළිම මෙහෙර විහාරස්ථාන බෝධීන් වහන්සේලාට තනාගෙන වන්දනාමාන කරන්නට කටයුතු කරගෙන තියෙනවා. ඉතින් ගෞරව බුද්ධිමතුනි එලෙස බුදුදහම වැළඳගෙන මානවයා ආගම පැත්තෙන්ද සදාචාරශීලීව වර්ධනය වුණා වගේ තමයි ඒ ආකාරයට මිහිඳු හිමියන් ධර්මයේ රැගෙනවත් සමග අප අමාමෑ ලෝතුරු බුදුපියාණන් වහන්සේ දේශනා කරන දින වසන සූත්‍රයේ සඳහන් වන ගාථාවක් වන නචච්චා වසනෝ හෝති නචච්චා හෝති බ්‍රහ්මනෝ කම්මනා වසනෝ හෝති කම්මනා හෝති බ්‍රහ්මනෝ මිනිසෙකු වසලේක්වත් බ්‍රහ්මයෙකුවත් ගියා සිටිය නොවේ කිය. ඉතින් මිනිසෙකු වසලේක හෝ බ්‍රහ්මයෙකු වන්නේ ඔහු කරන ක්‍රියාවෙනි. ඉතින් ගෞරව බුද්ධිමතුනි අප මේ ප්‍රතියෝජ්‍ය පිළේ සහෝදරයෙක් කිව්වා මේ නීතියෙන්මයි මානවයා සංවර්ධනය වෙන්නේ කියලා. ඉතින් ගෞරව බුද්ධිමතුනි සහෝදරවරුනි මේ කියන නීතියෙන්ම මානව සංවර්ධනය වෙන නම් මුලින්ම මානවයා සංවර්ධනය කරන්නට පෙර නීතිය මානව සංවර්ධනය කරන පුද්ගලයන්ම නීතිය හදාලා තියෙන්න ඕන. ඉතින් ගෞරව බුද්ධිමතුනි මේක දැක්විට අපිට පේන්නේ ඒ නීතියෙන් මානවයාව සංවර්ධනය කරන්න යන පුද්ගලයෝ පවා නීතිය පිළිපදින්න නැති ආකාරය. ඉතින් ගෞරව බුද්ධිමතුනි පොලිස් ඇඳුමේ පිටින් ඇවි තෙල් ගහන්න ගිය වැඩවලු CI මාට්ටු. ඉතින් මේ ආකාරයෙන් මොහොන් දේශනා කරන මොහොන් මේ කුලකුලා දඟලලා කියන්නේ නීතියේ මානවික සංවර්ධනය කරනවා නම් මේ වගේ ආකාරයට මේ නීතියේම පදමක් පොලිස්කාරයෝ මෙහෙම වර්තන කරනවාද? ඉතින් ගෞරව බුද්ධිමතුනි අපගේ මේ බුදුදහමට අනුව වසන ක්‍රියාවලින් මුදවා බ්‍රහ්ම ක්‍රියාවකටද බ්‍රහ්මීකු බවට පත් කිරීමට මේ අපේ බුදුදහමේ මහත්යය සාමාන්‍ය ජනයාට දේශනා කරන දින පංචශීලය කියලා දෙයක්. ඉතින් මේ පංචශීලය ආධාරිතයෙන් මානවයාව බ්‍රහ්මීකු කිරීමට ප්‍රාණඝාතයෙන් මිදවීම, සුරාවෙන් මිදවීම, කාමයේ වර්ධව හැසිරෙන්න එපා කියා, මුසාවස් තොරන්න එපා කියා, අන් අයගේදී බලෙන් සොරා ගන්න එපා කියලා දිනෝ. ඉතින් ගෞරව බුද්ධිමතුනි ඒ වගේම තමයි මානවයා ඒ වගේ වැරද්දක් කරොත් ඒවෙන් ලැබෙන පාප කර්මත් අපිට පහදා දී තිබෙනවා. ඉතින් මේ පාප කර්ම ගත්තොත් දිට්ඨ ධම්ම වේදිනේ කර්ම, උපපච්ච වේදිනේ කර්ම, අපරාපරිය වේදිනේ කර්ම, අහෝස් කර්ම. ඒ ආකාරයෙන් මහජනයාව සදාචාරශීලීව සංවර්ධනය කරනවා වගේම තමයි අප භික්ෂුන් වහන්සේලාවත් සදාචාරශීලීව මේ සමාජයේ ගොඩනැගීමට බුදුදහමේ දේශනා කරලා තියෙනවා ත්‍රිකෝටි පාරිශුද්ධිය සීලය කියලා දෙයක්. ඉතින් ගෞරව බුද්ධිමතුනි මොවුන් මේ දේශනා කරන නීතියකින්ම මානවිකව යහමකට ගන්න පුළුවන් නම් ඉතින් ගෞරව බුද්ධිමතුනි අපගේ මේ මොවුන් කියන මේ නීතියෙන් කරන්න පුළුවන් අවසානයේදී
මානවයාට මරණ දඬුවම ලබා දෙන එක. ඉතින් ගෞරව බුදුමතු මේ මරණ දඬුවම ලබා දෙන තැනත්තාවත් අවසාන කතා ස්වල්පේ කතා කිරීමට ඔහුට හිරිසාකර ලබා දෙනවා. ඉතින් මම අහන්නට කැමති අපි ප්‍රතියෝජක පිළිෙන් ඒ හිරිසාකර ලබා දෙන්නේ ඔහුට කතික හැකියාවක් තියෙනවද කියලා බැලීමද? නැත්නම් ගෞරව බුදුමතුනි සහෝදරවරුනි ඒතනින් බලාපොරොත්තු වෙන්නේ මානවයා සදාචාරශීලීව සංවර්ධනය වී තිබෙන කෙනෙකුද කියලා. ඉතින් ගෞරව බුදුමතුනි මොවුන් දේශනා කළ මොවුන් කවුස්වා මානවයා දීතියෙන්ම සංවර්ධනය වෙන බව. ඉතින් දීතියෙන් සංවර්ධනය වෙන අපගේ වික්ෂුන් වහන්සේලා සිර කුටි වලට වන්ද වැඩම කරවලා පිරිස් සජ්ජායන බණ දේශනා කරන්නේ මොකටද? ඉතින් අර බුදුමනේ මේ බණ දේශනා කරන්නේ මොකටද? අප මොහුන් දන්නවා සදාචාරයේ මානවික සංවර්ධනය කරන්න පුළුවන් බව. ඉතින් අර බුදුමතුනේ මේ කොහෙවත් යන වල්පල් ටිකක් තෝ හොයාගෙන ඇවිත් මෙතන විහිළුකාරයන් සමග මටත් තව විවාද කිරීමෙන් බලක් නැත. ඉතින් අර බුදුමතුනේ මාගේ විවාදයෙන් අවසానයි. මා මෙතන නිවට වෙන්න ඔබ සැමට පතන්නා වූ සරණ උත්තරීතර සම්මා සම්බුදු සරණ. අවසරයි. සෑම මලකටම නැහැකි වුණා මිනිසාගේ හදතුරු පිපෙන්නට. එහෙත් රෝස මලට හැකි වුණා මිනිසාගේ හදතුරු පිපෙන්නට. සෑම ශාකයකටම නැහැකි වෙනවා කාන්තාරයේ වැඩෙන්නට. එහෙත් පතක් ශාකයට හැකි වෙනවා කාන්තාරයේ වැඩෙන්නට. සෑම මිනිසෙකුට බැරි වෙනවා මෙම සමාජය උත්තරීතර සමාජයක් කරාගෙන යාමට. එසේනම් ගරුවිද්වත් පුතිමතුනේ මෙම සමාජය උත්තරීතර සමාජයක් කිරීමට හා මානවයා සංවර්ධනය වීමට මූලික හේතුව වන්නේ නීතියයි යන සනාථ කිරීමට අවසරයි මගේ කටහඬ ඉවර කිරීමට. වර්තමාන සමාජයේ දෙස හැරී බලන විට මිනිසුන් විසින් රජයෙන් විටින් විට ඉල්ලන්නේ එක රටක් එක නීතියක් යන සංකල්පය. ඇයි විද්වත් බුද්ධිමතුනේ මිනිසුන් විසින් එක රටක් එක නීතියක් යන සංකල්පය වෙනකොට එක රටක් එක සදාචාරයක් යන සංකල්පය ඉල්ලන්නේ නැත්තේ? ඇයි සදාචාරයට කරන්න බැරි දේවල් නීතියෙන් කරන්න පුළුවන් කියන විශ්වාසය මිනිසුන්ගේ හදවත් තුළ තියෙන නිසා තමයි මිනිසුන් විසින් එක රටක් එක නීතියක් යන සංකල්පය ඉල්ලන්නේ. නමුත් ගරුවිද්වත් බුද්ධිමතුනේ මේ මුළුමහත් රටක් මේ මුළුමහත් සමාජයක් විශ්වාස කරන මේ කරුණ අපගේ ප්‍රතියෝජක පිරිසේ සමාජිකාවන් විශ්වාස නොකිරීම මෙහෙටම අභාග්‍යදායක කරුණක්. ගරුවිද්වත් බුද්ධිමතුනේ ලෝක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් අප රටේ සංවර්ධනයට මෙන්ම දියුණුවට බාධා කරන කරුණු හඳුනාගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සභාව විසින් දිගින් දිගටම මේ ශ්‍රී ලංකාව නැමැති කුඩා රාජ්‍යයට බල කරමින් සිටිනවා නීති ආධිපත්‍ය තහවුරු කරන ලෙස. ඇයි ගරුවිද්වත් බුද්ධිමතුනේ රටක් සංවර්ධනය කරගෙන යාමට නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න කියන්නේ මේින්ම මනාවට පැහැදිලි වෙනවා ගරුවිද්වත් බුද්ධිමතුනේ. මානවයා සංවර්ධනයට වීමට මෙන්ම සමාජයක් සංවර්ධනය වීමට මෙන්ම රටක් සංවර්ධනය කරගෙන යාමට මේ නීතිය මහ බුද්ධි වහලක් වන බව. නීතිය වල්ගතුණු සමාජයක් සංවර්ධනය කරගෙන යන්න බෑ. නීතිය උත්තරීතරත්වයට තබාගෙන කටයුතු කළ ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, සෞදි අරාබිය වැනි රටවල් ලෝක බලවතුන්ගේ අතරට පැමිණ තිබෙනවා. නමුත් අපේ සමාජය සදාචාරයේ පටක ගහින් ඉඳිද්දී අපේ අනිත් සහෝදර රටවල් ඉතා බලවතුන් අතරටපත් ඇත්තේ මේ නීතිය ඉතාමත් තදින්න පවතින රටවල් නිසා. ගරුවිද්වත් බුද්ධිමතුනේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් තියෙනවා from womb to tomb කියලා. ඒ කියන්නේ ගර්භාෂයේ සිට මරණ මංචකයේ දක්වාම මේ නීතිය බල පැවැත්වෙන බව, නීතිය වරංගු වන බව. ඇයි විද්වත් බුද්ධිමතුනේ මේ මරණ මංචකයේ ගර්භාෂයේ සිට මරණ මංචකයේ දක්වා මේ නීතිය වරංගු වන බව කියන්නේ? මොකද අපේ ජීවිතේ වැඩිම කොටසක් ක්‍රියාත්මක වෙන්නේ මේ නීතිය හා බැඳී පවතින. ගරුවිද්වත් බුද්ධිමතුනේ මතක සිතන්න මේ ගර්භාෂයේ සිට මරණ මංචකයේ දක්වාම තිබෙන සියලු නීතිය හොසි කරොත් හෙට දින සමාජයේ අපේ රටට කුමක් වෙයිද? අපේ අම්මාවරුන් කී දෙනෙක් තමන්ගේ ගර්භාෂයේ සිටින දරුවන් විනාශ කර දමයිද? අපේ සමාජයේ දරුවන් මිනිසු කී දෙනෙක් සමූල ඝාතනය වෙයිද? කොටින්ම කිව්වොත් තෙල් පෝලිං වල, ගෑස් පෝලිං වල කුමන තත්ත්වයක් උද්ගත වෙයිද? ගරුවිද්වත් බුද්ධිමතුනේ මේගොල්ලන් මේ උඩ දාගෙන කතා කරන සදාචාරයට මේ තියෙන අපරාධ කිසිම දෙයක් විසඳා ගන්න බෑ. ඔබ
කොටින්ම කිව්වොත් මේ කුලන්දා උදාගෙන කතා කරන සදාචාරය මල් පරදාන්නේ නැහැ. අපේ නීතිය යන මඟ පෙන්වන්න නැත්නම් එහෙනම් ගරු බුද්ධිමතුනේ මේ කාරණාව මනාවට පැහැදිලි වෙනවා. මානව සංවර්ධනය වූයේ නීතියයි යන්න. අපේ නායකතුමාගේ පදනමේ සඳහන් වෙනවා විවිධ පාට ඇති, විවිධ ආකල්ප ඇති, විවිධ මිනිසුන්. ඒ සමාජයේම මිනිසුන් 10 දෙනෙක් ගත්තොත් සදාචාරයේ ඇත්තේ කී දෙනෙක්ද? නමුත් ගරු විද්වත් බුද්ධිමතුනේ ඒ සමාජයෙන් ගත්තු 10 දෙනාටම නීතිය ඉදිරියේ සමානයි. නීතිය ඉදිරියේ හිස නමයි. නීතිය ඉදිරියේ හිස නමයි. නීතියට ගරු කරයි. මද ගරු විද්වත් බුද්ධිමතුනේ පොඩ්ඩක් ඉඳලා බලන්න. මානවයා සංවර්ධනය වුණොත් තමයි මුළුමහත් සමාජයක් සංවර්ධනය වෙන්නේ. මුළුමහත් සමාජයක් සංවර්ධනය වුණොත් තමයි මුළුමහත් රටක් සංවර්ධනය වෙන්නේ. නමුත් ගරු විද්වත් බුද්ධිමතුනේ අපේ රට සංවර්ධනය පැත්තකින් තිබ්බොත් අපේ මානවයාවක් සංවර්ධනය වෙලා නැහැ. මා සපත කළ සියලු කරුණු සත්‍ය බව ඔබත් මමත් හොඳින්ම දන්නවා. නමුත් තවත් කරුණු විවරණය කිරීමට තිබුණත් කාලය නැමැති මහා බාධකේ මට අවරේ වී තිබෙනවා. මගේ වචන ගරු විද්වත් බුද්ධිමතුනේ මගේ වචන පෙළවසන් කිරීමන මත්තෙන් අපේ විරුද්ධ පිළේ සමාජිකවන්ට මෙසේ අභියෝගයක් දෙමින් මගේ මම නිහඬ වෙන්න. ඔබට කවුරුන් හෝ පියකින් අහින්න තත් කළොත් ඔබ සහාය පතන්නේ මේ මුල්මා සමාජයෙන්ද නැත්නම් අපගේ උත්තරීතර නීතියෙන්ද? ඔබද කුමක් හෝ වෙලා ඔය පිහියෙන් තුවාලයක් වුණොත් ඔබලාගේ දෙමව්පියන් ඔබලාගේ පවුලේ සමාජිකාවන් සහාය පතන්නේ ඔබලාගේ ඔය පට්ට ගහන සදාචාරයෙන්ද නැත්නම් අපගේ උත්තරීතර නීතියේ මධ්‍යස්ථානයේ උසාවියෙන්ද? ස්තුතියි. කන කැස්බෑවා දිය සිදුරෙන් අහස දැකීම බොහෝ දුෂ්කර කාරණාවක්. එවන් වූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබන්නට ඔබත් මමත් බොහෝ වාසනා පුරන්නට ඇති. අතීතයේ මිනිසා ජීවත් වූයේ කැලෑවේ ප්‍රබලයා දුබලයා පෙළපු කැලෑ නීතියකින් කෙසේ මානවයා සංවර්ධනය කරන්නද? මානවයා සංවර්ධනය කිරීමට හැකිවන්නේ සදාචාරයෙන්ම පමණි. බුදුදහම අනුව පුද්ගල සංවර්ධනය යනු යහපත් ආකල්පවලින් මිනිස් සිත ශිෂ්ට සම්පන්න කරවීමයි. මිනිස් සිත යහපත් ආකල්පවලින් පෝෂණය කිරීමට කුඩා කල සිට ලබා දෙන අධ්‍යාපනය වෙමින් බලපාන. විශේෂයෙන්ම දහම් පාසලක් තුලින් ලබා දෙන දහම් අධ්‍යාපනය මිනිසාගේ සදාචාර සංවර්ධනයට බෙහෙවින් බලපානවා. දහම් පාසලක් තුලින් සමාජයට බිහි කරන පුද්ගලයා කිසි දිනක සමාජයට අයහපතක් කිරීමට කටයුතු කරන්නේ නැහැ. විශේෂයෙන්ම දහම් පාසලක් තුලින් සිදු කෙරෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම නොව. නීතිය ක්‍රියාත්මක නොකිරීමට පවතුණු පිණිස පුද්ගලයාගේ කාය වාග් මනෝ දුස්චරිත වලින් පුද්ගලයා බැහැර කොට සුචරිතවාදී ප්‍රවේශ මාර්ගයකට ගැනීමයි. ඉතින් බුද්ධිමතුනි මිනිසාගේ සංවර්ධනයට සදාචාරයෙන් මෙන්ම සදාචාරයේ කොටසක් ලෙස අධ්‍යාපනයද බලපානවා. අධ්‍යාපනය තුලින් යහපත් ආකල්ප, සිරිත් පිරිත්, ගුණධර්ම කියලා දෙනවා. ඉතින් ඒ තුලින් සදාචාරය වර්ධනය කරගන්න පුළුවන්. තවද රටක් තුල වැඩි වශයෙන් අපරාධ ක්‍රියා කිරීමට අවශ්‍යයි දැකියා අප සොයා බැලුව විට අපිට පෙනී ගියා දරිද්‍රතාවය නිසා මිනිසුන් බෙහෙවින් වැරදි විදියට සිදු වෙනවා කියලා. මොන් කියනවා මිනිසුන්ගේ ආර්ථිකයට නීතිය බලපානවා කියලා. මිනිසුන්ගේ ආර්ථිකයට නීතිය බලපාන්නේ කෙසේද? මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත්ව තිබුණොත් මිනිස්සු වැරදි වැඩ වලට පෙළඹ වෙන්නේ නැහැ. බෞද්ධ ආර්ථික දර්ශනය ගැන අවධානය යොමු කිරීමේදී පළමුව සඳහන් කළ යුතුයි. ගරු බුද්ධිමතුනි ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ධනය අවශ්‍ය බව බුදුදහම පිළිගෙන තියෙනවා. ගිහියාට දිලිඳුකම දුකක් වන බව අවශ්‍යතාව ඉටු කර ගැනීමට ප්‍රමාණවත් ධනයක් තිබීම සැපවත් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. අතීතයේ සිටම උන්වහන්සේ පවසනවා ඉපැයින් දැහැමි කළ යුතු බව. සතුන් අවියායුධ මාංශ මත් ද්‍රව්‍ය හා වසවිස වෙළඳාම නොකළ යුතු අධාර්මික රැකියාවන් කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. මේ අධාර්මික රැකියාවලින් ඈත් වෙලා ධාර්මික රැකියාව කරොත් මේ සමාජයේ ආර්ථිකයෙන් සංවර්ධනය කරගන්න පුළුවන්. ඒ ආර්ථිකය සංවර්ධනය වෙනවත් සමගම මිනිසුන්ගේ සදාචාරයත් සංවර්ධනය කරගන්න පුළුවන්. දුප්පත් කම නිසා මිනිසා නිරන්තරයෙන්
වෙන පරිදි ප්‍රධාන කරුණක් නම් ජනතාවට නායකත්වය දෙන පාලකයාද දැහැමිව කටයුතු කළ යුතු බවයි. පාලකයාද සදාචාර සම්පන්න විය යුතු බවයි. රජෝගත ජාතකයේ සඳහන් වන පරිදි සමාජ ප්‍රධානීන් දැහැමිව කටයුතු කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. උදාහරණයක් වශයෙන් සදාචාර සම්පන්න නායකයෙක් විදියට අපේ බුදුන් වහන්සේ උදාහරණයක් වශයෙන් සදාචාර සම්පන්න නායකයෙක් ලෙස බුදුන් වහන්සේව හඳුන්වා දෙන්න පුළුවන්. උන්වහන්සේ සෑම විටම අමානුෂික ලෙස නීති රීති පනවන්න ගියේ. උන්වහන්සේ හැම විටම කිව්වේ තමන්ගේ සිතට එකඟව අවනම වෙලා කටයුතු කරන්න කියලා. මිනිස්සු නීතියට බයයි. මිනිස්සු නීතියට බය නිසා තමයි මිනිස්සු මේ නීතියට අවනතව වැඩ කරන්නේ. නැත්තම්. ඉතින් අපිට හොඳ උදාහරණයක් විදිහට ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවුණු අඟුලිමාලගේ කතාවුව. අඟුලිමාල මිනිහ 999ක් මරණකම් නීතියක් ක්‍රියාත්මක වුණාද? නැහැ. බුදුන් වහන්සේ එතනට ආදර්ශවත් නායකයෙක් ලෙස පැමිණිලා උන්වහන්සේගේ සදාචාරය පෙන්වලා තමයි අඟුලිමාල වරදින් මුදවා ගත්තේ. ඉතින් මේ උන්වහන්සේ සෑම විටම පැවසුවේ තම සිතට එකඟව කටයුතු කරන්න කියලා. ඉතින් මේ කරුණ දෙස බලන විට සදාචාරය සංවර්ධනය වෙන බව පෙනෙනවා. ඉතින් වියත් බුද්ධිමතුනි ඔබට පේනවා ඇති මේ සහෝදරයන් පවසන ආකාරයට නීතිය නෙමෙයි සදාචාර සංවර්ධනයට මූලික වන්නේ. සදාචාරයයි කියලා. මානවයාගේ සංවර්ධනයට මූලික බලපා ඇත්තේ නීතිය නොව සදාචාරය බව මම නැවත නැවතත් අහුරු කරනවා. මගේ කතාව අවසానයි. ස්තුතියි. අහසේ සියතුන් වනයේ තිරිසන් සතුන් පවා වෙනසක් නැත්තේ මිනිසුන් පමණක් වෙස් පෙරලාගෙන හිමද අනේ මේ අරුම ලොවේ. අවසරයි ගරුවියත් බුද්ධිමතුනේ ප්‍රතියෝජකයන්ගේ ප්‍රස්තුතය වන මිනිසාගේ සංවර්ධනයට මූලික හේතුව නීතියයි යන්න මේ විවාද ගර්භයේ සමත කිරීමට සදාචාරය වගේ පුද්ගලානුබද්ධ සංකල්පයක් තුළින් මානව සංගීතය සංවර්ධනය කරා යාම කියන්නේ මුසාවක්. නානත්ත කායා නානත්ත සංඥා නානාදිමුක්තිකා. මිනිසුන් කයින් වෙනස්, මිනිසුන් දැනීමෙන් වෙනස්, මිනිසුන් අවබෝධයෙන් වෙනස්. මේ මානවය පවසන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ගරුවියත් බුද්ධිමතුනේ ඔබට හොඳින් පැහැදිලි වී ඇති. මෙවැනි සමාජයක සදාචාරය හරහා මානව සංවර්ධනය සිදු නොවන්නක් බව. ඒ වගේම මෙන්න ගරුවියත් බුද්ධිමතුනේ සදාචාර සම්පන්න සමාජයක ක්‍රියාවලිය යෝධක පිළ සඳහන් කළ ආකාරයට සදාචාරාත්මක සමාජයක ක්‍රියාපිළිවෙල තමයි මම දැන් මේ පෙන්නුවේ. සදාචාරය තියෙනවා නම් මේ විදිහට මිනිස්සුන් කටයුතු කරනවාද? මේ විදිහට රණ්ඩු වෙනවාද? අන්න ඒක නවත්තන්න තමයි රජය මේ QR code scan ක්‍රමය තෙල් පෝලිං වලට හඳුන්වලා දෙන්නේ. ඒ තුලින් තමයි මෙවැනි වූ රණ්ඩු තුරන් වෙන්නේ. යෝධක පිළ කියන විදිහට මිනිසුන් සදාචාරය තුලින් මානව සංවර්ධනය කරා මේ විදිහට යයිද නැහැ. ඒ සඳහා කදිම උදාහරණයක් තමයි මේ මම පැවසුවේ. සදාචාරය කර නොහැකි දේවල් නීතිය කරන්න පුළුවන් නිසා තමයි මේ ගැටලුවටත් අපි නීතිය යොදාගත්තේ. ඉතින් ගරු විද්වතුනේ ඔබට හොඳින් පැහැදිලි වී ඇති මානව සංවර්ධනයට මූලික වී ඇත්තේ සදාචාරය නොව නීතිය බව. ධම්මපදයේ එක් තැනක සඳහන් වෙනවා එකයි ජීවත් වෙනවා නම් ඔවුන් බ්‍රහ්මෙක් වගේ කියලා. දෙදෙනෙක් ජීවත් වෙනවා නම් දෙවියෙක් වගේ කියලා. පිරිසක් ජීවත් වෙනවා නම් එතන පවතින්නේ ආරවුලක් බව. ඒ කියන්නේ විවිධ වූ මතධාරණ විසමාචාර සමාජයක මිනිසුන් විවිධ ආකාරයි කියලා අපිට මේකෙම පේනවා. ඒ වගේ විවිධාකාර මතධාරණ මිනිසුන්ගේ සමාජ සංවර්ධනය කරා යන්න පුළුවන් කියන්නේ සදාචාරයෙන් නොව නීතියෙන් පමණයි. යුක්තිය හා සාධාරණත්වය සමාජය තුළ සංස්ථාපනය වීමට නම් අනිවාර්යයෙන්ම නීතිය යහපැවැත්මක් තහවුරු විය යුතුයි. නීතියක් නොමැති සමාජයක් තුළ සාධාරණත්වයක් හා යුක්තියක් තියෙන්න බෑ. මන්දයක් නීතිය නොමැති සමාජය තුළ එය අස්ථාවර නීතියක් කියලා අස්ථාවර සමාජයක් කියලා කියන්න පුළුවන්. අරාජික රාජ්‍යයන් තුළ යුක්තිය හා සාධාරණත්වය බලාපොරොත්තු වෙන්න බෑ. නීතිය සමාජ අවශ්‍යතාවය පිළිබඳ වූ විවාදයේ ග්‍රීක යුගයේ සිටම පැවතෙන්න.
කියලා. මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීමෙහිලා වඩාත්ම සුදුසු උපකරණය වන්නේ නීතියයි. ඉහත සඳහන් කර ඇති කරුණු වලින් මනාව පැහැදිලි වෙලා ඇති පෙනී යන්නේ නීතියෙන් මිනිසාගේ සියලුම සමාජ කටයුතු කෙරෙහි විධිමත්ව බලපෑමක් ඇති කරන බවයි. සමාජීය සත්වයෙකු වන මිනිසා විසින් සිදු කරන සියලුම කෘත්‍යයන් බාහිර සමාජය වෙතට ඍජුවම බලපානු ලබයි නම් මේ අනුව සමාජයේ එක් එක් පුද්ගලයන් අතර ඇතිවන්නා වූ අයිතීන් දිනා ගැනීම සඳහා ගැටුම් තුලනය වීම සිදු වෙනවා. ඒ සඳහා උපකාරී වන්නේ නීතියයි. අවුරුදු 2564කට කලින් බුදුන් බණ කිව්ව රටවල මිනිසුන් මෙහෙම හැසිරෙනවා. එතන සදාචාරයකෝ මිනිසුන් සියලු දෙනාම සදාචාරී වෙනවා. අද අපි ඔබ සියලු දෙනාම රහත් වෙලා ඉන්න ඕනේ. අපේ රටම ගන්න උදාහරණයක් විදිහට ලෝකෙම එහෙනම් අපේ රට තමයි සදාචාරයෙන් ඉහළටම ඉන්න ඕන රට. අද එහෙම වෙලා නැහැ. ඇයි ඒ? නීති පද්ධතිය හරියට ක්‍රියාත්මක නොවන නිසා. ඒ කියන්නේ මානව සංවර්ධනයේ නීතිය අනිවාර්යම ඕන බව. අපේ ඇඟිලි පහ ගත්තා මේ ඇඟිලි පහ එකකට එකක් වෙනස්. ඒ වගේ තමයි මේ සමාජයේ ඉන්නේ විවිධාකාර මිනිසුන්. ඒ නිසා මේ සමාජය යහපත් කිරීමට උපකාරී වන්නේ සදාචාරයට නීතියයි යන්න කියමින් මම මගේ කතාව අවසන් කරන්නම්. තව කරුණු කීමට බොහෝ තිබෙනවා. නමුත් කාලය මට හරස් වී තිබෙනවා. මම මෙතනින් නවත්තන්නම්. මේ අසා සිටි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. උතුරින් පානාතිපාතා දකුණින් අදින්නාදානා නැගෙනහිරින් කාමේසු මිච්ඡාචාරා මා ඉදිරියෙන් මුසාවාදා යන ඒකායන පරමාර්ථයෙන් මානව සංවර්ධනයට මූලික වන්නේ සදාචාරය යන මාතෘකාව ඔස්සේ මාගේ හදාවලි කරන්නට අවසරයි ගරුවියත් බුද්ධිමතුනි. යථාපි බබලෝ කුප්පං වන්න ගන්ධං අහේටයං ඵලේ විරසමදාය ඒවං ගාමේ මුනිචරේ මේ මැස්සෙකු මලෙන් රොකියන මලේ වර්ණයට හෝ සුවඳට හානියක් නොකරන්නේ යම්සේද බුද්ධිමතාද ලෝකයේ එසේ හැසිරේ යන්න ධම්මපදයේ තුල මනාව දක්වලා තියෙනවා. මිනිසාගේ ආකල්ප මානසිකත්වය හැසිරීම පුද්ගල සංවර්ධනයේ මූලික වෙනවා. ඉතින් මොනවද මේ ආකල්ප මානසිකත්වය හැසිරීම කියන්නේ? මේ වනේද කරු බුද්ධිමතුනේ සදාචාරය කියන්නේ. ඉතින් පැහැදිලි මානව සංවර්ධනයට මූලික වන්නේ සදාචාරයයි. ගරුවියත් බුද්ධිමතුනේ ප්‍රතියෝජක පිළේ නායකතුමාගේ පදනමේ පැහැදිලිවම දක්වලා තියෙනවා මානව සංවර්ධනය කියන්නේ ආධ්‍යාත්මික යහපත් වීමයි කියලා. ඉතින් කියන්න සතුටුයි සංවර්ධනයක් වෙන්න ඕන මානව ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් නීතියට යම් තරමින් භෞතික සංවර්ධනයක් සිදු කළ හැකිවද ආධ්‍යාත්මික සංවර්ධනයක් සිදු කළ නොහැකි. එතනින්ම පැහැදිලි ආධ්‍යාත්මික සංවර්ධනය සිදුවන්නේ සදාචාරයෙන් පමණයි. ඉතින් පැහැදිලි ගරුවියත් බුද්ධිමතුනේ මානව සංවර්ධනයක් සිදුවන්නේ සදාචාරයෙන් කියලා. ප්‍රතියෝජක පිළේ දෙවන්න මෙසේ කියනවා. එක රටක් එක නීතියක්ලු. කෝත් එක රටක් කියනවා. නීතියක් කෝ එක නීතියක් කෝ. දැන් අර පොස් ගෙඩිය කඩපු අම්මා හිරේ මහ බැංකුව කඩපු ලෝක හොරේ අන්න නිදහසේ සැරිසරනවා. එක රටක් තිබුණාට කෝ එක නීතියක්. ඉතින් මානවික සංවර්ධනය වෙලා. ඉතින් පැහැදිලි කරුවියත් බුද්ධිමතුනේ මානව සංවර්ධනයේ මූලික වෙන්නේ සදාචාරය කියලා. අපේ ප්‍රතියෝජක පිළේ දෙවැනි සහෝදරයාම මෙසේ කියනවා. ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල වෙන වැරදි අනම්මනම් ගැන කතා කරනවා. ඉතින් කියන්න සතුටුයි ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල වැරදි වෙන්නේ නැහැ. එතන සදාචාරයක් තිබ්බනම්. දැන් එක රටක් එක නීතියක් කියවම ඔහුම කියනවනේ. ඉතින් ඔය තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල ගෑස් ආපු ගමන් ටොන් ගෑස් 4-5 ගෙදර ගෙනියන්නේ ලොක්කො නෙවෙයිද? මේ අපු පොඩි මිනිස්සු ඔය ගෑස් 4-5 ගෙදර ගෙනියනවා. නෑ ගරුවියත් බුද්ධිමතුනේ. එතනින්ම පැහැදිලි කෝ එතන නීතියක්. ඉතින් මානවය සංවර්ධනය වෙලා. එතන සදාචාරයක් තිබ්බනම් මානවය සංවර්ධනය වෙන්න අනිවාර්යම. ගරුවියත් බුද්ධිමතුනේ ප්‍රතියෝජක පිළේ නායකයා කියනවා මානවය ආරක්ෂා වෙනවලු නීතියෙන්. අපි කතා කරන්නේ ආරක්ෂා වීමක් ගැන නෙවෙයි. සංවර්ධනය කියන්නේ ආරක්ෂා වීමට වඩා එහා ගියපු ලොකු ගැඹුරු මාතෘකාවක්. ඉතින් ගරුවියත් බුද්ධිමතුනේ මිනිස්සෙක්ව දිනුණු කරන්නේ අපි කතා කරන්නේ සංවර්ධනය කරන්න. ඉතින් ප්‍රතියෝජක පිළේ නායකයාම මෙසේ කියනවා. මානව ඝාතනය
නීතියක් තිබ්බනම් එතන සදාචාරයක් නැති නිසා මානව ඝාතනය සාමාන්‍ය දෙයක් නෙවෙයි. අපි කතා කරන්නේ මානව සංවර්ධනය සිදුවන්නේ කියන එක. මානව සංවර්ධනය සිදුවන්නේ. එතකොට වෙමින් පවතිනවා තමයි. ඒක සදාචාරයෙන් වෙලා තිබ්බනම් අද මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඔවුන්ම පිළිගත්තා. එසේනම් අපේ තුන්වෙනි සහෝදරිය මෙසේ කියනවා. නීතිය අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැලු. ඉතින් සතුටුයි ගරුවියන් බුද්ධිමතුනේ අපි වාඩි උනේ සදාචාරය ගැන කතා කරන 4 දිනයි. අද අපි මෙතනින් යද්දී සදාචාරය ගැන 5 දෙනෙක් එක්ක නැගිටලා යනවා. සතුටුයි. ගරුවියන් බුද්ධිමතුනේ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයේ පවා කියලා දෙනවා සෑම කෙනෙකුටම නිදහසේ උප්පත්තියක් හා නිදහසේ ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඉතින් මේව මොනවාද? ඒව සදාචාරය නීතිය තිබ්බනම් එහෙම එකක් දාන්නේ නැහැ නේ. එහෙනම් නීතියට බෑ මානවයාගේ මානවීය ගුණාංග හදන්න. සදාචාරයට විතරයි පුළුවන් මිනිසෙක්ගේ ඔළුව හදන්න. කායික භෞතිකව සංවර්ධනය වුණා කියලා මිනිසෙක් කවදාවත් සම්පූර්ණයෙන්ම සංවර්ධනය වෙලා නැහැ. ආධ්‍යාත්මික සංවර්ධනය වෙන තැන තමයි මානවයා සංවර්ධනය වෙන්නේ. දෙල්ලි ගෙඩියක් කටේ දාන් තිත්තයි කියන්නේ නැතුව එහි රස පහදනා ගන්න ප්‍රතියෝජක පිළේ සහෝදර සහෝදරියන්ට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවතත් මම කියන්නේ මානව සංවර්ධනයේ මූලික වන්නේ සදාචාරයයි. සදාචාරයෙන් පමණයි. එසේනම් මා දැනට නිමා කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පෙරවරු ප්‍රවෘත්ති විකාශයයි. මොරගල්ල ශ්‍රී බුද්ධ සිරිදහම් පාසලේ ශිෂ්‍ය විවාදයේදී යෝජකයන් විසින් සිදු කරනු ලැබූ ඉල්ලීමක් ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු නීති පද්ධති අපොස් කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් තීරණය කොට තිබේ. හෙට සිට රටේ සියලු පුරවැසියන් සදාචාරයෙන් කටයුතු කරන සිට රජයේ විශ්වාසයයි. ඉතින් මම කියන්න කැමති ගරුවියක් පුදුමුතුනේ අපේ යෝජක පිළිගන්න කැමති ඔබට සතුටුයිද දැන් හිතන්න ගරුවියක් පුදුමුතුනේ හෙට වෙද්දී අපේ රටට මොනවා වෙලා තියෙන මේ නීතියක් නැත්තම් අපේ රටේ මිනිස්සු කොහොම හැසිරෙයිද නීතියක් නැත්තම් මානව සංවර්ධනය සදාචාරයෙන් පත් කරගන්න බැරි කොට කොහොමද මානවයාගේ ආරක්ෂාව සදාචාරයෙන් කරන්නේ? ඉතින් ගරුවියක් පුදුමුතුනේ ඔබටත් මටත් පැහැදිලි වෙනවා මානව සංවර්ධනයට මූලික වන්නේ නීතියයි. නීතිය තමයි ප්‍රමුඛ වෙන්නේ. ඒ වගේම මම මෙතන සඳහන් කරන්න කැමති මේ අනුව අපේ යෝජක පිළේ පදනම මෙතනින් අස්ථාවර වෙනවා. ඒ වගේම යෝජක පිළේ දෙවන්න සඳහන් කරා පන්සිල් ගැන. අපේ රටේ නෙමෙයි අපේ රට විතරක් ගත්තොත් මුළු ලෝකෙම පන්සිල් පද පහ රකින්නවද? අද මිනිස්සු පන්සිල් පද පහ රකින්නවා නම් කොච්චර ශිෂ්ට සම්පන්නද? ඒ වගේම පන්සිල් පහ අපේ උතුම් පොය තමයි වෙසක් පොය. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම වෙසක් පොය දවසේ වැඩි ගානට අරක්කු විකුණන සමාජයක කොහොමද මෙයාලා සදාචාර සම්පන්න කරන්න යන්නේ කියලා මම යෝජකයන්ගෙන් අහනවා. ඒ වගේම ආර්ථික සංවර්ධනයට සදාචාරය ඕනලු. සදාචාරය තිබ්බ හැම රටක්මද අද ලෝක බලවතා වෙලා තියෙන්නේ. ඇමරිකාවේ තියෙන දියුණු නීති පද්ධතිය. සදාචාරයේ ඉස්මතුන් වූ අපේ රට, සදාචාරයේ සංස්කෘතියෙන් ඔබට කියපු අපේ රට. එහෙනම් මුලින්ම සංවර්ධනය වෙන්න ඕනේ අපේ රට එහෙනම් සදාචාරය. අපේ රටේ දියුණු වෙලා නැත්තේ. අපේ රට තාමත් උද්දමනයෙන් පළවෙනියට ලම් වෙලා. ඇයි ඒ? දියුණු නීති පද්ධතියක් නැහැ. නීති පද්ධතියක් හරියට ක්‍රියාත්මක වුණා නම් සදාචාරය දියුණු නීති පද්ධතියක් හරියට ක්‍රියාත්මක වුණා නම් අපේ රට ලෝක බලවතා ඉන්න තැනට යන්න තිබ්බ විරුද්ධුනි. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි භික්ෂුන් වහන්සේලා කියන්නේ අපේ සමාජයේ ඉන්න ශිෂ්ටත්වයේ උපරිම ශ්‍රාවකයන් වහන්සේලා. ඒ වගේම මම කියන්න කැමතියි මොවුන් කියනවා භික්ෂුන් වහන්සේලා ගැන. භික්ෂුන් වහන්සේලාට වැරදි වෙන්නේ නැද්ද? ගලකොණන්තේ ඥානසාර හාමුදුරුවෝ වේදිකාවට නැගලා අසභ්‍ය වචන කියේ වනිති මොකක්ද ඒකේ ශිෂ්ටත්වය? සියලු හාමුදුරු ශිෂ්ට වුණාට වැඩක් නැහැ. එක්කෙනෙක් හිටියනම්. ඒ වගේ
තියෙනවද? සදාචාරයක් තියෙනවද? එහෙම සම්පන්න සමාජයක්ද මෙයාලා මේ මිනිස් සංහතිය සදාචාරයෙන් සම්බන්ධ වෙනවා කියන්නේ. ඒ වගේම මම සඳහන් කරන්න කැමති සදාචාරය අපේ යෝජක පිළේ 4 වෙනිය සඳහන් කරා මානව ඝාතනය ගැන. එයාගෙන්ම කියුණා සදාචාරයෙන් නැහැ කියලා මානව ඝාතනය කරන්නේ. එතකොට අපිට පුළුවන් කියන්න අපේ මාතෘකාව එයාලා පිළිගෙන කියලා. එතකොට මානවයා ඝාතනය කරන්නේ ඇයි? සදාචාරයෙන් නැති මිනිහෙක්. ඒකට තමයි නීතියක් පනවලා තියෙන්නේ. නීතිය ආවරණයක් වගේ. නීතිය ආධිපත්‍යයෙන් සියලුම මිනිස්සු බය වෙනවා. ඒ වගේම මම සඳහන් කරන්න කැමති යෝජක පිළේ දෙවෙනිය සඳහන් කරා අඟුලිමාල ගැන. අඟුලිමාල කියන්නේ දරුණු අපරාධකරුවෙක්. ඔහු දමනය කරන්න පුළුවන් උනේ සදාචාරයෙන්. එතකොට අපි කියන්න කැමති සදාචාරයෙන් දමනය කරන්න ඕන වර්තමාන ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ වර්තමානයේ සිටිනවද? බුදුරජාණන් වහන්සේගේ ඊර්තිය වර්තමානයේ මිනිස්සුන්ට තියෙනවද? ඉතින් ගරුපියත් බුදුමිතුනේ මම සඳහන් කරන්න කැමති මිනිසාගේ සංවර්ධනය මූලික වන්නේ නීතියෙන්ම පමණයි. අවසාන වශයෙන් මගේ කතාව අවසන් කරන්නට පෙර යෝජක පිළිට අවධානයක් ලබා දෙන්න තියෙනවා. මග හොදට තිබේ නම් යන්න දැසක් පෙනේ නම් කිමද බැපිවල යන්නේ මම් මුලාගේ වයිසේ. අවසරයි ගරු වීදුනේ මා කියන්න කැමති අපේ දෙවෙනි යෝජකයා විසින් ඔබලාට අභියෝගයක් ලබා දුන්නා පිළියක් එන ඔබට ඇන්නොත් ඔබ සහාය පදන්නේ සදාචාරයෙන්ද නැත්නම් අපගේ උත්තරීතර නීතියෙන්ද කියලා ඒට ඔබගේ පිළිතුරු. ඒ වගේම අහන්න කැමති අද මේ තරම් මහලු නිවාස පිළිදලා මහලු නිවාස වැඩි නිවාස පිළිලා තියෙන්නේ මන්ද මේ සදාචාරයේ තියෙන නිසාද? මෙතරම් සදාචාරයේ තියෙන රටක ඇයි මෙතරම් මහල් නිවාස බිහි වෙලා තියෙන්නේ? ඇයි මෙතරම් වැඩි නිවාස බිහි වෙලා තියෙන්නේ? ඒ විතරක් නෙවෙයි ඔබ සලකන ඔබ සදාචාරයේ උත්තරීතර පුද්ගලයෙකු වෙන වෛද්‍යවරින් ගත්තිට විසිට ගන්න ආකාරණියක්වත් වෛද්‍යවරියෝ දූෂණය කරලා තියෙනවා. ඒ සමාජයේ උත්තරීතර සදාචාරයේ උත්තරීතර සලකන පුද්ගලයෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ පාලකයන් කියන කතාවන්දි ඔයාලා කියනවා සදාචාර සමාජයක් කියලා මෙතනින් ඔවුන්ට ඔයාලා සදාචාරයේ තියෙනවා කියලා අහනවා. යහපත් නීති පද්ධතියක් ඉබන හොරකම් කරන්නේ එක රටක් එක නීතියක් පිටුවනේ ඒකෙන් මිනිස්සු නැත්තම් කියන්නේ හිතුවනම් තිබ්බනේ සදාචාරයක් ඉන්නන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි මිනිසාගේ සංවර්ධනයට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ නීතිය කියලා මම ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි පොලිස් යෝජක පිළේ දෙවෙනි යෝජක පිළේ දෙවෙනි සිසුවා ඉතින් අපිට අභියෝගයක් දෙනු ලැබුවා මේ පොලිස් නිලධාරියෙක් විසින් නිලැඳුම නොමැතිව ඇවිත් තෙල් මේ ලබා ගත්තා කියලා. ඉතින් ගරුවිතේ නීතිය මගේ එම නීතිය හරියට ක්‍රියාත්මක කරපු ආකාරයක් තමයි මේක. උසාවියේ අනුග්‍රහවත් පොලිස් නීතිපතිනට උසාවිය විසින් නවකරු මූලාශ්‍රයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔබලාට කියන්න කැමති බුදුරජාණන් වහන්සේ පවා කියනවා මිනිස්සු විවිධත්වයෙන් යුතුයි කියලා. ඉතින් අපි අහන්නේ මේ නීතිය ගැන කතා කරන විට නීතිය අනුව තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලයක් කියලා ග්‍රීක මහතා ඇරිස්ටෝටල් යන දාර්ශනිකයා ප්‍රකාශ කරලා තියෙනවා. වැඩිහිටි හිංසනය මේ වැඩිහිටි හිංසනයේද මේ වන විට වැඩිලා තියෙනවා. ඒ සදාචාරයක් නැතිකම නිසා නෙවෙයිද වැඩිහිටියන්ට නොසලකීම අපෝද හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 10ක් පමණ ජාතික වැඩිහිටි ලේකම්කාරයට ලැබෙනවා කරුණීතුගේ ඒ ලේකම්කාරයෙන් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි වැඩිහිටියන්ට සිදුවන
හිංසන වැළැක්වීම සඳහා අපේ නීතිය විදි සමාජ සේවාවක්ද යොදවලා තියෙනවා. වැඩසටහන් රැසක් සැලසුම් කරලා තිබෙනවා. ඒ අතර 2050 වර්ෂයේ වන විට මේ රටේ වැඩිහිටි ජනගහනය 125ක් දක්වා ඉහළ ඇතැයි ඊට මුහුණ දීම සඳහා නිසි වැඩපිළිවෙළ සකස් කිරීමට අප නීතිය විසින් කටයුතු කරලා තිබෙනවා. ඔබගේ සදාචාරය හොඳින් තිබුණා නම් එවැනි දේ සිදුවේවිද? ඒ විතරක් නෙවෙයි. දැනටවත් මෙරට වැඩිහිටි ජනගහනය 9.6කට වැඩි සංඛ්‍යාවක් නොයෙක් ගැටලු වලින් පීඩා විඳිනවා. ඒ සදාචාරයේ හරියට තිබුණා නම් එහෙම පීඩා විඳින ගාමිණී තුනේ ඒ විතරක් නෙවෙයි. අද සමාජයේ දේශ බලන විට බොහෝ වැරදි මතවාද සිදු වෙන්නේ සදාචාරයේ හරියට පිළිපැදින් නැති වීම හේතුවෙන් හරියට සදාචාරයේ පිළිපැදීමේ යහපත් ජීවත් වීමට ඔවුන්ට නොහැකි වෙනවා. ඒ නිසා තමයි නීතිය විසින් ඔවුන් මේ මාර්ගයට යොමු කරනු ලබන්නේ. ඉතින් කරුවේ තුනේ තව එකක් මතක් කරනවා. දැන් අද වර්තමාන සමාජයේ ගත්විට අපගේ පැලීම් වැටටද මරා ගන්න සමාජයක් ඇති වෙලා තිබෙනවා. එවැනි පැලීම් වැටට මරා ගන්න සමාජයකදී ඔබලා හිතා බලන්න සදාචාරයෙන් ඔවුන්ගේ පැලීම් වැට විසඳනවාද නැත්නම් උසාවිය පොලිසියට ගොස් උසාවියට ගොස් එම පැලවිනියට පැලීම් වැට සම්බන්ධයෙන් ඒ නඩුව විසඳනවාද කියලා. අද හරි සදාචාර සමාජයක් තිබෙනවා නම් ඇයි මෙතරම් මතකැටුම් ඇති වෙන්නේ? ඇයි මෙතරම් බාධා ඇති වෙන්නේ? අපි දන්නවා සදාචාරයේ වගේ නොවේ මානවයා සංවර්ධනය වන්නේ. මානවයා සංවර්ධනය වන්නේ නීතිය පමණයි. නීතිය පමණයි. සදාචාරයේ මගින් මානවයා සංවර්ධනය වන්නේ නම් මානවයා සදාචාරයේ මගින් මානවයා සංවර්ධනයේ තනි පුද්ගලයෙක් විදිහට ඒ නීතිය මාර්ගී සමූහයක් එකතු නීතිය මගින් සමූහය මානවයා සමූහය මේ සමූහයම සංවර්ධනය කරනු ලබන්නේ මෙන්න මේ නීතිය විසින්. ඉතින් මේ නිමා කිරීමට අවසරයි මාගේ කතාව. හෙට සාදු කියන්නට මල් වට්ටියකට තෙල් මල් අරගෙන පෙර කාලේ ආවා මිනිසුන් ගම රට යහපත් ආවා මිනිසුන් ඕයට පන්සල් ගම රට යහපත් ඒ කාලේ ඉංග්‍රීසි සමිතියට පදන්නා උතුරින් සම්පතින් උම්බෑ නොකීවාට රට තනකොළ නොකෑවාට කතා කරන විදියට අඳුනගත හැකිය යස අපූර්වට. එසේනම් සම හරක් කියන කතාවලට පෙළහරක් කිරීමට අවසරයි. ගරුවියත් බුද්ධිමතුනේ නීතියෙන් පුණ්‍යවන්ත පුද්ගලයක සංවර්ධනය කරන්න. කෝ නීතියෙන් පුද්ගලයක සංවර්ධනය කළා තියනවද? ඉතින් ගරුවියත් බුද්ධිමතුනේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය පවාම ඒ පොලිස් ලාංඡනයම දාලා තියෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින්ම රකින්නලු. ධර්මයෙන් කුමක්ද සිදු කරන්නේ? ධර්මයෙන් සිදු කරන්නේ පුද්ගල සදාචාරය වර්ධනය කරන එක. ඒක භෞතිකවයි, ඒක අධ්‍යාත්මිකවයි සිදු කරනවා. ඉතින් නීතියේ මේ විදියට පොලිසියම මේ ආදර්ශ පාඩය යොදා ගැනීම අපි තේරුම් ගන්නේ පොලිසිය කරන්නේ සදාචාරය වර්ධනය කරන එක. ඉතින් අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා නීතිය කියන්නේ සදාචාරයට යටත් වෙන එකක් කියලා. ඉතින් ගරුවියත් බුද්ධිමතුනේ මේ යෝජක පිළිවෙත ප්‍රතියෝජක පිළිවෙත තවත් සහෝදරියෙක් මෙන්න මෙහෙම කියනවා. ගර්භාෂයේ සිටින දරුවන් විනාශ කරන එක වන්න නීති ක්‍රියාත්මක කරාම අඩු කරගන්න පුළුවන් කියලා. එහෙම නෑ ගරුවියත් බුදුනේ. ඒගොල්ලෝ සදාචාරය තමා තුළ ස්ථාපිත වෙලා තියෙනවා. පුද්ගලානුබද්ධව ඒක සමාජයට ගොඩනගිලා තියෙනවා. තමා තුළින්ම සදාචාරය ඇතිලා තියෙනවා. මෙහෙම අපරාධ වෙන්නේ නෑ. සමාජයේ මෙතරම් සෝදාපාලු කරලා කියන්නේ සදාචාරයේ නිසිලස ක්‍රියාත්මක වුණා. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් මානව සංවර්ධනයේ මූලික වන්නේ සදාචාරයම කියලා. සදාචාරය කියන්නේ මහා මේරු පර්වතයක්.
සුනකය බිරුවට කන්ද පාත්තින්නේ නැහැ වගේ තමයි සදාචාරය කියන මේ මහා පර්වතය කවදාවත් බිමට කඩාගෙන වෙන්නේ නැහැ. ඒ හැමදාම අන්න ශක්තිමත් සදාචාරයම පමණයි පුද්ගලයාගේ සංවර්ධනයට හේතු වෙන්නේ. ඉතින් කරුණාත් බුද්ධිමතුනේ මේ ප්‍රතියෝජක පිළේ සහෝදරවරුන්ගෙන් යන්නේ කොහෙද හැවුවොත් මල්ලේ පොළලු මල්ලේ මොනවාද තියෙන්නේ හැවුවොත් යන්නේ පොළලු. ඉතින් බුද්ධිමතුනේ කෙසේද සමස්ත විවාදයක් කරන්නේ සමස්ත විවාදයම විහිළුවකට ලක් කරමින් තනාගත්තු බාස්කට් එක බිමට අත්තරුව යෝජක පිළේ සහෝදරයා අපිට කියනවා කෝ අභියෝගයට පිළිතුරු කියලා. අභියෝගයට පිළිතුරු කියන්නේ මිනිහෙක් පිළියක් කරන් තවත් කෙනෙක්ට දික් කරන්නේ ඒ මිනිහට සදාචාරයක් නැති හින්දා නේද? සදාචාරය තියෙනවා නම් කවදාවත් මිනී මරන්නේ නැහැ. පුද්ගල සංවර්ධනයේ එතනු තේරුම් ගන්න පුළුවන් අපිට අත්‍යවශ්‍ය වෙන්නේ සදාචාරය කියලා. මම අහනවා යෝජක ප්‍රතියෝජක පිළේ සහෝදරයාගෙන් නායකතුමාගෙන් අහනවා ඔබ ඇරිස්ටෝටල්ටත් වඩා ඒ වගේම ශ්‍රීමත් ජෝන් සල්මන් කියන නීතිඥයටත් වඩා දාර්ශනිකයෙක් වෙලා කියලා. ඉතින් සතුටුයි ගරුයතුනේ ඒ ඔවුන් කියන විදිහට නීතියේ පදනම සදාචාරය. සදාචාර මූලධර්ම වලින් තමයි අපේ මේ නීති පද්ධතිය ගොඩනැගෙන්නේ. ඉතින් අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා නීතියනුත් කරන්නේ සදාචාරය වර්ධනය කරන එක. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මානව සංවර්ධනයේ මූලික වන්නේ කුමක්ද? මානව සංවර්ධනයේ මූලික වන්නේ සදාචාරය කියලා. ඒ වගේම තවත් සහෝදරයෙක් කියනවා සංවර්ධනය සදාචාරයෙන් කරන්න බෑ නීතියට කරන්න පුළුවන් දේවල්. ඉතින් නීතිය කියන්නේ පුද්ගලයා විසින් ක්‍රියාත්මක කරන දෙයක්. සදාචාරය කියන්නේ කුඩා කාලේ ඉඳන්ම තමාගේ පවුලේ පසුබිම තමාගේ මව්පියා ඉඳන් ආගමෙන් පාදින දේවල් තමයි සදාචාරය කියන්නේ. ඉතින් අපේ පදනම ශක්තිමත් නැහැ. අපේ පදනම අසාධකයි. එහෙම වෙන්නේ කොහොමද? අපේ මේ සිරිත ආකල්ප යුතුයකම් අධ්‍යාපනය සාරධර්ම ආගම සංනිවේදනය නීතිය ඒ වගේම මේ පවුල කියන අංග වලින්ම තමයි සදාචාරය වෙන්නේ. නැවතත් ඔබට කියන්න ඕනේ නැහැ නීතිය කරන් සදාචාරය වර්ධනය කරන්න කියලා. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් අපිට තියෙන ශක්තිමත් පදනම. මේ ශක්තිමත් පදනමේ මේ ශක්තිමත් කදින්ම අපිට තේරුම් ගන්නට පුළුවන් වෙනවා මේ සංවර්ධිත සමාජයක් ගොඩනගන්න සදාචාරයම බලපාන බව. ඉතින් කරුණාත් බුද්ධිමතුනේ නීතියෙන් දඩුවම් දීලා තියෙනවලු දැන් පොලිසිය අපරාධ කරපුවානේ නීතියෙන් දඩුවම් දෙනවා. ඉතින් පොලිසිය ඔයගොල්ලෝගේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ පොලිස් නිලධාරීන්ට කෝ සදාචාරය තියනවා නම් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ විදිහට අපරාධ කරන්නේ සංවර්ධනය වෙලාවේ ඒ ස්ථානයෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් මානව සංවර්ධනය නීතිය කිසිසේත්ම බලපාන්නේ නැහැ. බලපානවා තමයි බුද්ධිමතුනේ. ඉතින් ඒ බලපෑමටත් වඩා අපේ මේ සදාචාරය කියන මහා මේරු පර්වතය ඊටත් වඩා බලපානවා. ඉතින් බුද්ධිමතුනේ මේ බලන්න නීතිය මිනිමරු අඩු කරනවා. කොහොමද පැනගිය 600න් 300ක් අල්ලයි. ඉතින් රැඳවියෙක් මරුට කොහොමද නීතිය සංවර්ධනය කරලා තියෙනවද? නෑ නේද? නීතියට සංවර්ධනය කරන්න බෑ කියලා මේවෙන් නැවත නැවතත් ආහුරු වෙනවා. ඉතින් ගරුවේ බුද්ධිමතුනේ මේගොල්ලෝ කියන විදියට නීතියෙන් කරන්නේ මිනිස්සු යටත් කරන එක විතරයි. මිනිස්සු කවදාවත් යටත් වෙලා ජීවත් වෙන්න කැමතිද? නෑ. තමාගේ ජීවිතය තමා විසින් පුද්ගලානුබද්ධව ඇති කරගන්න ඕනේ මේ සදාචාරය කියන එක. ඉතින් නීති ක්‍රියාත්මක අපේ මේ සහෝදරියම කියනවා නීති ක්‍රියාත්මක නොවෙනවලු වෙලාවකට. ඉතින් නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් කොහොමද සංවර්ධනය වෙලාද? අපේ සදාචාරය කියන්නේ සෑම වෙලාවකම පුද්ගලයා තුලින්ම ඇති වෙන දෙයක්. පුද්ගලයාගේ ජීවිතයේ ප්‍රධාන වශයෙන් බලපාන. නීතිය කියන්නේ පුද්ගලයා සංවර්ධනය කරන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා නීතියටත් වඩා සදාචාරයේ පුද්ගලයාව සංවර්ධනය කරන්නේ. සදාචාරයෙන්ම විතරයි පුද්ගලයාව සංවර්ධනය කරන්න පුළුවන්. රටක මෙතරම් අපරාධ දේවල් ඇති වෙන්නේ පුද්ගලයා ඉවැනිව සදාචාරයේ ඇති කරගත්තා. ඉතින් අවසාන මොහොතේ කියන්නේ මම කියන්නේ මානව සංවර්ධනයේ මූලික වන්නේ සදාචාරයයි. සදාචාරයම විතරයි. සදාචාරයම විතරයි. එසේනම් ඔබ සැමට තෙරුවන් සරණයි. අත්තර මොහොත මේ මාතෘකාවේ මිනිස්සුන්ගේ සංවර්ධනයේ මූලික වුණේ නීතියද සදාචාරයද? සදාචාරය කියලා. හැබැයි මේවයි. ඒක බොරුවක්. මම කියන එක බොරුවක් කියලා.
නුඹට නීතියයි සදාචාරයයි කියලා සදාචාරයයි නීතියයි කියන දෙකම එකතු වෙලා තමයි මිනිස්සු වෙච්ච අපි මේ විදිහට සංවර්ධනය වෙලා ඉන්නේ. නීතිය තිබ්බේ නැත්තම් සංවර්ධනය නැහැ. සදාචාරය තිබ්බේ නැත්තම් සංවර්ධනය නැහැ. එතකොට මේ මාතෘකාවේ ඕගොල්ලන්ට පුළුවන් ද අවදාන දවසේ කියන්න මේක තහවුරු කරන්න පුළුවන්ද එකකින් විතරක් සිද්ධ වුණා කියලා. හැබැයි අද අපි ඒක එහෙම දෙකට බෙදිලා තරඟ කරා. ඇයි අපි ඒක තරඟ කරේ? ඕගොල්ලෝ නීතිය ගැන ආගන්න මම හැබැයි මම මෙන්නම දෙන්න විවාද කරාවේ කතා කරන්න කියන කතා කරන කට්ටිය. ඔව් කතා කරන්න කියලා ඕනන්න කියන මෙතනට ඇවිල්ලා මම පෙන්නලා කියන ඊට පස්සේ එතකොට දුවේ මොදේ මේ දෙකම හේතු වෙලා තියෙනවා අපේ සංවර්ධනයට. එතකොට දැන් ඕගොල්ලෝ දහම් පාසලට ආවම පස්සේ මොකක්ද ඉගෙන ගන්න ඕගොල්ලෝ? ඕගොල්ලෝ ඉගෙන ගන්නේ සදාචාරවත් මිනිස්සු විදියට ජීවත් වෙන්න. හැබැයි ඕගොල්ලෝ ඉගෙන ගන්න අතරේ ඕගොල්ලන්ට දහම් පාසලේ වැඩ ටික කරගෙන යන්න නීති පද්ධතියක් තියෙනවා. උදේට සරප්පු ටික ගලවන්න දැන් ටිකක් තියෙනවා. ගුරුවරු කියන දේ අහන්න ඕන කියලා නීතියක් තියෙනවා. දැන් මම ඕගොල්ලන්ට නීතියක් දැම්මා කෑ ගහන්න එපා කියලා. එතකොට මේ නීති වල එහෙම නීති දහම් පාසලට ඕන. සදාචාර ඉගෙන ගන්න. හැබැයි මේ නීති මම දැම්මට මොකද වෙලා තියෙන්නේ? සමහරු කෑ ගහනවා. ඇයි ඒ? කෑ ගහනවට මොකද නැත්තේ? සදාචාරය. දැන් දහම් පාසලට ඇවිල්ලා ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නවා. හැබැයි කෑ ගහනවා. ඒගොල්ලන්ට සදාචාරය නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා මොකද්ද? නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට ඔය ප්‍රියංක සර් ළඟට ඇවිල්ලා ලොකු ඩොක්ටර් කරින්න පුළුවන් සදාචාරය නැති අයට. ඇයි ඒ? ඒගොල්ලන්ට නීතියක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ නිසා මේ මාතෘකාවේ එක පැත්තක්වත් හරියන්නේ නැහැ. එක පැත්තක්වත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේ විවාදය ඇතුලේ ඕගොල්ලෝ දැනගත්ත කරුණු ගොඩක් තියෙනවා. මොකද්ද නීතිය කියන්නේ? මොකද්ද සදාචාරය කියලා කියන්නේ? මේවා වැඩ කරන්නේ කොහොමද? මේ දැනුම ඕගොල්ලන්ට කවදාවත් ලැබෙනවද? මේ වගේ විවාදයක් තිබ්බේ නැත්නම් ඕගොල්ලන්ට මේ වගේ දැනුමක් ලැබෙන්නේ නැහැ. ඒ දැනුම ලබා දෙන්න තමයි අපි විවාදේ කරේ. දැන් විවාද කටයුතු ඉවරයි. දැන් අවසානයේදී අද කවුද ජයග්‍රහණය කරයි කියලා ඕගොල්ලන්ට කියන්න මම ආරාධනා කරනවා. ඊටම ගෞරවයෙන් අද විනිශ්චය කටයුතු සඳහා එක්වුණු අපේ අනුවාමෝදර සීලතුරු පිරිවෙනේ පරිවෙනාචාර්ය සුමුත් ගුරුපියාණන්ට අද දවසේ විවාදයේ ජයග්‍රහණයකින් සම්බන්ධව කියන්නේ වගේම විවාදයේ සම්බන්ධ සමාලෝචනයක් සිදු කරනවා. ගෞරවනීය අපේ ප්‍රධානාචාර්ය මුරගල්ලේ අධ්‍යවංශ ස්වාමීන් වහන්සේ වගේම මුදසිරි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයෙන් ශිෂ්‍ය දරුවන්ගෙන් අවසරයි. තාම සතුටු දවසක් මේ ඊටම දක්ෂ සුවිශේෂී හැකියාවන් තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අපි මේ අවස්ථාවේදී හඳුනාගත්තා. මේ ඇත්තටම අර අපි මේ දෙපැත්තෙන්ම කියවුණා හොඳ කරුණු ටිකයි. දැන් නීතිය පැත්තෙන් ඒ වගේම සදාචාරය පැත්තෙන්. ඉතින් මේ අපි ලොකු ගැටලුවකට පත් වෙන්නේ ඇත්තටම දෙපැත්තෙන්ම ඉතාමත් දක්ෂ ළමයි ටිකක් හිටියා. ඒ ළමයි අතර ළමයි දෙන්නේ අතරින් අපි කතා කරගෙන දැන් දක්ෂම අදාළම දෙකම දක්ෂයෙක් අපි තෝරගත්තා. මේ ඉතින් මට කියන්න තියෙන මේ අවස්ථාවේදී මොරගල්ල කියලා කියන්නේ අපේ දරුවන්ට යමුම දන්නේ තුනට ඇත්තටම අපේ ගම ගොඩක් ප්‍රසිද්ධ ගමක්.
ඒකට හේතුව තමයි දැන් ගොඩක් ගම් ප්‍රසිද්ධ වෙලා තියෙන හාමුදුරුවෝ නිසා. දැන් බලංගොඩ කියලා කියන ගම බලංගොඩ මෛත්‍රී නායක හාමුදුරුවෝ නිසා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මොරගල්ලේ වැඩ හිටියා මොරගල්ලේ ඥානෝවාස තිස්ස කියලා නායක හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ රචනා කළා කියන ග්‍රන්ථයක් මේ පාලි ධම්මපදත්ත වර්ණනා කියන කොටක්. ඒක තාමත් වැදගත් ග්‍රන්ථයක්. මොකද මේ ධම්මපදයේ තියෙන ගාථා 423ටම අදාළ නිදාන කතා රචනා කරලා තින්නේ උන්වහන්සේ. ඒ නිසා අපේ ගම ගැන අපිට සතුටුයි ආඩම්බරයි. මේ මොරගල්ලේ ගම්පිය සිපදිච්ච දඩුව හැටි අපි මේ දඩුවකට සතුටු වෙන්න පුළුවන්. විවාද තරගයකට සම්බන්ධ වෙලා ඔබේ හැකියාවන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම පිළිබඳව. ඉතින් ඒ වගේම මට මෙතනට ආවොත් පැහැදිලි වුණා ආචාර මණ්ඩලයක් ලොකු කැපකිරීමක් මේ සඳහා කරලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵල තමයි මාර්ගඵල ගැනීමලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ වැඩිපුර මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාගෙන ඉන්නේ විවාද තරගයේ ප්‍රතිඵල ඉදිරිපත් කරනකම්. ඒ නිසා මේ අවස්ථාවේදී ප්‍රතියෝජක පිළ හැටියට හිටියේ නීතිය සම්බන්ධව මානව සංවර්ධනයට මූලික වන්නේ නීතිය කියන කරුණු ඉදිරිපත් කිරීම සඳහා මේ අවස්ථාවේදී මානව සංවර්ධනයට නීතිය බලපාන කියන කණ්ඩායම එවැනි ස්ථානය හිමි කර ගන්නා බව මේ අවස්ථාවේදී අපි පැහැදිලි කරනවා. දක්ෂ ළමයි ටිකක් හිටියා. ඉතින් අපි කතා කරගෙන එක ළමයෙක් විතරක් ඒ කියන්නේ දෙපැත්තෙම කණ්ඩායම් දෙකේම දක්ෂම ළමයා හැටියට අපි එක ළමයෙක් තෝරගත්තා. ඒ තමයි මානව සංවර්ධනයට සදාචාරය බලපාන කියන කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කරපු දක්ෂ ළමයි ඉදිරිපත් කරා වඩා කරුණු ඉදිරිපත් කරපු ළමයි තමයි ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ. ඒ නිසා මේ අවස්ථාවේදී බුද්ධ සිරි ධම්මපාසලේ ප්‍රධාන ආචාර්ය ස්වාමීන් වහන්සේට ආචාර්ය මණ්ඩලයට මේ යාළු හැම දිනකටම මාගේ ප්‍රශංසා සුභානාගතය ප්‍රාර්ථනා කරන සමාප්ත කරන